තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ ධම්මා තස්සනේන පහතම්බා තීනි සංයෝචනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරමාසුති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න කාරණික තුන්වැනි මීටින්වත් පිළිස දැන් සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ඛින් නිවෙන සත්‍යයෙන් විගත ශ්‍රවණය කරන්ට මේ සායම දනාතන මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත මේ කර්ම වලට දුවන්නට නොදී චිත්ත ඒකාග්‍රතාවයක් සිතේ එකඟකමක් ඇති කරගෙන ඉතාමත් මුළුමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. ඉමුතුනි අනන්ත මහා සංසාරේ ඔබත් මමත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ගමන නිමා කරගන්නට බැරි වුණේ මේ සත්‍යයේ අවබෝධය ඇති කරගන්නට බැරි වෙච්ච නිසා. ඒ සත්‍යයේ අවබෝධය ඇති කරගන්නට බැරි වුණේ සත්‍යයේ තියෙන කාලේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලේ අපි බොහෝ විටක ඒක සාරුප්‍යෝ ඒ දේශනාවන් අහලා ශ්‍රවණය කළා අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයක් නොලබපු නිසා යම් වෙලාවක ඒ ශාස්ත්‍රඥ වහන්සේලා හම්බුණා ධර්මයේ හම්බුණා අපි පංසා සභාවයක් ලැබුවා සකසා ධර්මයේ නාසපු නිසා කොමන කරුණක් නිසා හෝ ඒ සත්‍යයේ අවබෝධයේ වැරදුණු බවට සාක්ෂියක් ඔබේ මගේ අදමේ ජීවිතේ. ඉතින් තම දිනාත් මේ නිසා මතක් කළේ ඉතාමත් මොහොතට මේ දේශනාව ශ්‍රවණය කරන්ට මේ දේශනාව ශ්‍රවණය කළොත් ඒකාන්තයෙන්ම ඔබට මේ දුක්ඛ සසරෙන් ඈතර වීමට අවශ්‍ය ධර්ම ඥානයක් ලබා ගන්නට පුළුවන්. ඉන්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති එකම ධර්මය අවබෝධ නොවන නිසා අවබෝධ නොකළ නිසා නුඹලා මේ දීර්ඝ සංසාරේ ඊමේට දිවුව සැරිසරුවා කියලා. එතකොට මේ සසර ගමන අපිට කවදාවත් නතර කරන්න බැහැ. නතර වෙන්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවුන. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කොච්චර වටිනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි උඹලට කවුරු හරි කිව්වොත් උදේ වරුවට උඹලට පොළු පහරවල් 100ක් ගන්නවා. දවල් කාලෙට පොළු පහරවල් 100ක් ගන්නවා. හවසට පොළු පහරවල් 100කින් ගන්නවා. මේ විදිහට අවුරුදු දවසට පහරවල් 300 ගානේ කුටිකක අවුරුදු 100ක් ජීවත් වෙනවා. උඹලට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් වහා කැමති වෙන්න සීඝ්‍රයෙන් කැමති වෙන්න ඉක්මනට කැමති වෙන්න කියලා. මොකද අවුරුදු දවසට ආහාරවල 300 ගානේ අවුරුදු 100ක් ගුටි කන්න වෙන ප්‍රමාණවල ගණන් කරන්න පුළුවන්.
නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකොට සසර හිතියොත් කුටි කණ්ඩ වෙන පහරවල් ගණන දුකටපත් වෙන්න වෙන පහරවල් ගණන මෙන්න මෙච්චරයි කියලා කියන්න බැහැ කියලා. ඉතින් මේ චතුර එහෙම දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එතකොටවත් මහණෙනි දුකින් දුන්නසෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා මම කියන්නේ. සුවෙන් සොම්නසින්ම යුක්තව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. ඒක මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වටිනාකම පෙන්වන දවසක් බුදුරජාණන් වහන්සේ මුන්නට හතක් පමණ කාලයකට හතක් අතට අරගෙන මහණෙනි මේ මුන්නට හතක් පමණ කාලයකට හතද ලොකු මේ හිමාල පර්වතයේ කියලා ස්වාමීන් වහන්සේ මුන්නට හතක් පමණ මේ කාලයකට හත ඉතාමත් කුඩායි ටිකයි මේ හිමවත් පර්වතයේ කනුනකට දෙන්නේ. එතකොට මේ හිමාල පර්වත කාර්ය ඒට ඉතාමත් විශාල මහණෙනි ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච ධිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක නැති වෙච්ච දුක නැති කළ දුක මේ හිමාල පර්වතය වගේ එයාට ඉතුරු වෙච්ච දුක හරියට මොහොතට හතක් පමණ මේ ගලකට තරම් මෙච්චර ටිකයි ධිට්ඨි සම්පන්න පුද්ගලයාට ඉතුරුනේ. එයා ගෙවහගත්ත දුක එයා නැති කළ දුක හිමාල පර්වතයට වඩා වැඩි. ඉමුතුනේ බුදුරජාණන් වහන්සේලා කපටිකම ගවස්ටන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ඡාපකමින් සතුටු කරන්න බෑ. ඒ වගේම තථාගත ධර්මයේ හොරතලයට අවබෝධ කරන්න බෑ. ඒක ගොඩාක් තීක්ෂණ ගොඩාක් නුවණින් යුක්ත කෙනෙක්. ඔබට මට අද දවසේදී බොහෝම පහසු ක්‍රමවේද ඕනේ බව ඇති. තේරෙන අපි කවුරුත් කැමති නිකම්ම චතුරාර්ය සත්‍ය බඳුනකට කියලා දෙනවා ඒකත් අපි කැමති. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි. අපිම ගැට ගහගත්ත අපිම හදාගත්ත වැරදි දෙයක් නිවැරදි කරන්න තියෙන පැවැත්මක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහායි. නුවණ නැති අයට නෙමෙයි නුවණ තියන අයටයි කියලා. මේ ධර්මය කොච්චර සියුම් නැද්ද කියලා කියනවා නම් මේ චතුරාර්ය සත්‍ය අහලා ඒක තේරුම් ගන්න පුළුවන් එක කෙනෙක් හොයාගෙන තථාගතයන් වහන්සේ සමහර විටක යොදුන් ගණනක් යනවා. මොකද බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී මනුෂ්‍යයන්ගේ මූණ බලන කොටසකට සලකනවා කොටසකට නොසලකනවා. සමසිත ඇති කරුණාව හැම සත්‍යයන් කෙරෙහිම කරුණාවෙන් යුක්තයි. නමුත් මේ ධර්මයේ ග්‍රහණය කර ගැනීමේ හැකියාව හැම කෙනාටම නැහැ. හැබැයි අපි බුද්ධිමත් නම් ග්‍රහණය කරගන්න පුළුවන් කෙනාට ග්‍රහණය කරගන්න හැකි බැරි කෙනා ඊට සුදුසු අවස්ථාව හෝ හදාගන්න හැකි. ඒ නිසා හැම කෙනාටම මතක් කරන්නේ මේ ධර්මයේ මම පෙන්නන හදන කසොන් ටික අතිශයින්ම ගැඹුරු වුණත් මේක ගැඹුරුයි කියලා හරින් නැතුව පැත්තකට කරන්නේ නැතුව ගැඹුරු වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හුරු කරන්න ටික ටික අපි උත්සාහවත් විය යුතුයි. ඒ නිසා හොඳට මේක අහන්නට ඕනේ. එමුතුනි අපි බොහෝ වෙලාවට කටයුතු කරන්නේ මම තක්කර හරියට නිමින්නවා. නිමින්න කියලා කියන්නේ දන්නා. කැලේ ඉන්න සත්තු වගේ මෝ පවුලට ආයේ සත්තු. ඉතින් හැබැයි තාන්නේ ඉන්නේ මෝ පැටියෙක්ගේ ප්‍රමාණය තමයි ලොකුම රට. ඒ විදිහටම තියෙනවා හරිය අහිංසක සත්තු. මේ නිමින්න මොකද කරන්නේ?
මේ නියමිත හරි බයයි. මානසික හරි තව ඔය සුනකේවරයන් නරිරයන් හරි පස්සේ බඳුතුව. එයා හරි ඉක්මනට විහිදටපත් වෙනවා. දුවල ගිහිල්ලා එයා මොකද කරන්නේ? ගහක් මොනකට නැති පඳුරකට හරි කල මොකක් කරපස් හරි ඔළුව දාලා ඔළුව හම්බුනා. ඔළුව හම්බුනහම දැන් අනිත් කෙනා යාට පේන්නේ නැහැ. පේන්නේ නැතුවම එයා හිතන්නේ දැන් ඉන්නේ නැහැ කියලා. ඇඟ ඔක්කොම හිටියේ. එයානේ අර නරි හරි කඩාගෙන කරනවා. අර මිනිස්සු හෝ මරනවා. ඒ සත්‍ය නැරෙන්නේ එහෙම. එයා දුවල ගිහිල්ලා මුල් ගොන්නේ ඔළුව හංග ගන්නවා පඳුරේ. දැන් ඔළුව හංගගත්තම එයාට පේන්නේ. එයාට පේන්නේ නැතුනම දැන් මේකලා හිතනවා හරි කියලා. නමුත් එයාට නොපෙනුනා එයාගේ අනිත්‍යයට පේන නිසා ඒ සතා මාර්ගයටපත් වෙනවා. සසරේ හැමදාම අපි කිව්වේ ඒක මොකක්ද? මේ ලෝකෙ දුකයි. තමන් ලෙඩ වෙන මහල් වෙන මරණයටපත් වෙන ධර්මතාවයෙන් යුක්තයි. අපිට දෙමෝපිය සහෝදරයෝ නැරිලා ඥාති හිතේසින් නැතිලා වස්තු විනාශලා මොලේ පිටිට දුකෙන්ද තියෙන දුක. අපි හැමදාම හදන්නේ මේ දුකෙන් බේරලා යන්න. ඒකෙන් දුක නැති කරන්න අපි හදන්නේ. මම කතා කරන කොටා වර්ණාදිය. ඒකල අපි කොහොම හරි මේ දුක අපිට නොතේරෙන චිත්ත සමාධියක් හරි ධ්‍යාන මට්ටමක් හරි මොකක් හරි අපි භාවනාවක් කරනකොට අපිට දැන් මේව පේන්නේ. නැත්තම් මේ ඉන්න ලෝකෙන් අයින් වෙලා චිත්ත සමාධියක් ඇති කරගන්නවා අපි. හරියට මේ නින්න ඔළුව හංගගත්තා වගේ දැන් අපිට මේ අම්මල තාත්තලා සිවල් දුරවල් නැහැ පේන්නේ. දැන් තමන් ඉන්නවා කියලා පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. අපි හිතන හරියට යන තැනකට ආව තමයි. නමුත් දුක නැතුව දුක නැති ගානන්නේ දුක තියෙනවා මේ ලෝකේ තියෙනවා. දැන් මේ මොහොතකට ඔළුව හංගගෙන අපි. නමුත් අපි මේ ඔළුව හංගගත්තට අපේ ඇඟකට ඔක්කොම නිරවුවක් මේ මාර්ගයට පේනවා. අපි මේ අම්මල තාත්තලා ඉන්නවා නේද ඉන්නවා ඒවල් දුරවල් තියෙනවා කියන මට්ටමක ඉඳලා මේ මම ඉන්නවා මගේ ආත්මයක් තියෙනවා ජීවිතේ තියෙනවා කියන මට්ටමක ඉඳලා තාවකාලික ධ්‍යාන මට්ටමකට ඔබ දැන්පත් වුණා කියලා කවුරු හරි කිව්වා. හදිසි ඔබට මේ හැම දෙයක්ම මැකිලා තේරෙන්නේ නැහැ කියන තරමට ඔබපත් වුණා. දැන් දුකම ඔබට මොහොතකට පේන්නේ නැති වෙලා මිසක ඔබ දුකෙන් මිදිලා නෙවෙයි. ඒ තැන එතනින් ආවහම ආයෙත් ඔබට මේ තියෙන පරිසරයේ ඒ විදිහට ඉවර වෙනවා. කොච්චරද කියනවා නම් අසන්න තලයක ඉන්න සත්‍යය. අසන්න තලය කියලා කියන්නේ කල්ප ගණන්. හිතවත් නැහැ. දුක එන්න හිතවත් නැහැ. ඒ බඳු තැනකට ගිය කෙනෙක් මේ ඉන්න ඔළුව ගන්නවා වගේ. අරුපී ග්‍රහම ලෝකෙට ගියොත් ඒක දේවසඤ්ඤා අසන්න තලයේ කල්ප 84ක්. ඒකද නිමින්න ඔළුව ගත්තා වගේ. එයාට මේ ලෝකෙ තේරෙන්නේ මේ දුක පේන්නේ නමුත් එයාට හිතනවා ඇති දුක පේන්නේ නැති නහර කොහොමද දුක නැති කරලා. දැන් ඔළුව පොතට හංගගත්තාම හරිය දැන් අර සත්තු වෙන්නේ නැති වෙති මගේ පස්සෙන් කියලා ආරිය හිතුවට ඒ සත්තුත් වෙනවා එයාවත් තේනවා වගේ. අපි කල්ප ගණන් එක්කෝ මේ ලෝකයේ ඇතුළත දුක් විඳා එහෙම නැත්නම් අස්තාවකාලික වචනේ කරවලා ධ්‍යාන වලට රැවටිලා චිත්ත සමාධියට රැවටිලා මේ නෝලෝ භාගත්තා වගේ අසඤ්ඤතලයක හෝ අරූප ලෝකවල සිටියා එතනින් සෑහීමටපත් වුණා. ආයෙත් මේතාව ඒ වන්තු අසඤ්ඤතලයකට ගියා. අරූපී බ්‍රහ්ම ලෝකවලට ගියා. මේ නෝලෝ භාගත්තා වගේ දුක අපිට පේන්නේ ඒ කෙනාට දුක පේන්නේ දුක නැති හින්දා නෙවෙයි. දුක මේ පැත්තේ විවර වෙන්න තියෙන අවිද්‍යාව එහෙමමයි. මේ චිත්ත සමුදය නිසා ඔළුව ගහගෙන ඉන්න දෙන්නේ. ඉතින් ඒ වගේ තනක්මවල කියන නිසා පිමෝතුන්ට මතක් කරනවා ධ්‍යානයක් ගැන කියලා හෝ ආර්ය ධ්‍යානයක් කියලා හෝ නැත්නම් මොනවා කියලාකින් හෝ චිත්ත සමුදයකට රැවටෙන්න හෝ එහෙම නැත්නම් තාවකාලික සංසිඳීමකට රැවටෙන්නේ නැතුව හොඳ බුද්ධිමත්ව කටයුතු කරන්නට මෙතනදී මගේ පෞද්ගලික දේශනාවන් වලට ඔයගොල්ලෝ අනුගත විය යුතුත් නැහැ. තව කාර්යවත් දේශනාවලට එකතු විය යුතු නැහැ. නමුත් ඔයගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ජීවිතයේ දුක කියන එක නැති වෙන දර්ශනයක් තමන් ගාව කියනවාද කියන එක.
හොඳට මතක තබා ගන්න ඕනේ ගත වෙන ජීවිතයෙන් අපිට දුකෙන් මිදෙන්න බැරි නම් මේ ඉන්න තැන දුක නැති කරන්න බැරි නම් මරණයෙන් පස්සේ නිදුක් බවක් අපිට ලැබෙන්නේ කොහොමද? ජීවත් වෙනකොට දුක නතර වෙන්න දන්නේ නැති අපිට මරණයෙන් පස්සේ දුක නැති නිදුක් බවක් ලැබෙයි. ඉතින් මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය විශ්වාස කරන්න. දුක තියෙනකොට එනකොට ජීවිතයකට දුක ඕනේ. මේ දුක නිදුක් බව ඕනේ. ඉතින් යම් වෙලාවකදී අපිට මේ දැන් මේ ජීවිතේ මේ සියලුම දුකින් මිදී ගන්න පුළුවන් වුණොත් අන්න අපිට විශ්වාසය තිබුණේ හැකි ඒ ධර්මය ගැන ඒ දර්ශනය ගැන දුකෙන් නිදහස් වෙනවා. සම්දිත්තිකයි කියන ගුණයක් තියෙනවානේ. මේ සම්දිත්තිකයි කියන ගුණයෙන් ලොකු අර්ථයක් කියනවා. ඔය වගේ හැඟවිච්ච තැනක තියෙන අර්ථයක්වත් මරණයෙන් පස්සේ පෙනෙන විමුක්තියක්වත් නෙමෙයි කියන එක. අපි කියමු ඕගොල්ලන්ගේ ධර්මවලට ඕගොල්ලෝ කිව්වොත් පුතේ හොඳට ඉගෙන ගන්න මගේ පුතේ උදේම නැගිටින්න ඕන කම්මැලි වෙන්න එපා පාඩම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගත්තොත් මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කියලා කිව්වොත් මේ ළමයි උත්සාහවත් වෙයිද? නෑ. ඇයි? පිළින්නේ නමුත් පුතේ හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කරන්න පුළුවන් කියනකොට විත්ත ධම්මව පෙනෙන නිසා හොඳට ඉගෙන ගත්ත අය හොඳ රස්සාවක් කරන බව තමන්ට පෙනෙන නිසා අම්මලා කිව්වට විතරක් නෙමෙයි තමන්ට පෙනෙන නිසා ඒ අය අම්මලා කියන දේ අහලා තමන්ගේ දර්ශනයක් දෙන්න උත්සාහවත් වෙලා ඉගෙන ගන්නවා. නමුත් යම් වෙලාවක ඒක තමයි විත්ත ධම්මවල නිරෝධ විපාකය. හොඳට ඉගෙන ගත්තොත් කාලකන්ණි නොවුනොත් හොඳ රැකරක්ෂාවක් කළා වැඩකට විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා කියනකොට ඒක තමන්ට තේමයි කියලා පෙනෙන නිසා ඒගොල්ලන්ව පිටිපස්සෙන් තල්ලු කරන්නේ ඉස්සරහින් අදින්න ඕනේ ඒගොල්ලෝ උත්සාහවත් වෙනවා. බැරි වෙලා කිව්වොත් අද හොඳට ඉගෙන ගන්න පුතේ මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් මගේ පුතාට ලැබෙයි කිව්වොත් ඔය ළමයා උදේට පාඩම් කරන් නැගිටින්නවත් බැහැ. මොකද එයාට හිතට කායික ශක්තියක් ඉන්න දැක්මක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නිවන පෙන්වුවට මේ දැන් නිවන් දකින්න පුළුවන් දිට්ඨ ධම්ම දර්ශනය ඕගලන්ට නැති හින්දායි කවුරු හරි තල්ලු කරන්න ඕනේ කවුරුද ඇදගෙන යනවා. අපි නිවන කිව්වම අපේ අදහසක් තියෙනවා මරණයෙන් පස්සේ මේ වගේ කෙනෙක් කොටින් නැති කියලා. නමුත් එහෙම නෙමෙයි. මේ දර්ශනයෙන් පෙන්වනවා දිට්ඨ ධම්මෝ මෙලොවදීම මෙන්න මෙහෙමයි දුක ඇතිවලා තියෙන මෙන්න මේ වැරද්ද නැතිවම දුක නිදහස් වෙන්න පුළුවන් කියන ත්‍රිත්‍ය දර්ශනයක් පෙන්වනවා මෙලොවදීම දුක නැති කරලා ඉන්න පුළුවන් දර්ශනය දකින්න හිඳයි දිට්ඨි සම්පන්න කුලෙක පිටිපස්සෙන් තල්ලු කරන්න ඉස්සරහින් වදින්න ඕනේ නැත්තේ. ඉතින් මම මේ පෙන්වන ධර්ම දෙක ගොඩාක් වටිනවා. මම සසර දුක ගැන ගොඩක් කියලා තියෙනවා. සසර දුක කියන්නේ ඔබට මතක් ඇති වෙන හිත වේදනා පහසුකම් කියන තැනකින් විතරක් නෙමෙයි අපිට නොපෙනෙන නමුත් සතර පාරාදී දුක් ඇති ස්ථාන තියෙන නිසා මයි බුදුරජාණන් වහන්සේ සතර දුක කියන්නේ. ඉතින් මේ බඳුවට විතරක් තේරුම් අරගෙන මෙන්න මේ එන්න ධර්මකම තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ටික කියන්නේ මමත් මාතෘකා කළ ධම්ම පාඨයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ නික්ෂේප කාන්තේ තියෙන්නේ. 1010 ඡේදයේ කියනවා කතරනේ ධම්ම දර්ශන පහත දර්ශනයෙන් පහකට යුතු ධර්මතා මොනවද කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන तीन संयोजन तुम संयोजन में संयोजन तो संयोजन के बंधन ससर बंधल කියන බැඳුම් තුනක් මේ
දුකේ බැඳලා තියෙන බැඳුම් තුනක් මේ බැඳුම ලෙහෙන්නේ නැතුව සසරෙන් ලෝකෙන් දුකෙන් මිදෙන්නේ. ඉතින් මේ සංයෝජන තුන ලෙහන්න කිසිම කෙනෙකුට කායික හයියකින් පුළුවන් කමක් සීල සමාධියකින් පුළුවන් කමක් මේකට දර්ශනයක් ඕනේ. අපි ගාව තියෙනවා සංයෝජන බැඳුම් 10. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා. මේ සංයෝජන මේ බැඳුම් 10න් පළවෙනි බැඳුම් තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ බැඳුම් තුන දිට්ඨි සහගත සංයෝජන. ඒක මිත්‍යා දෘෂ්ටි අසුකලා වූ දිට්ඨි සහගතයි බැඳුම. ඊතුරු සංයෝජන හත දිට්ඨි නොවේ සංයෝජන. එතකොට මේ දිට්ඨි සහගත සංයෝජන සීල සමාධි දෙකෙන් අයින් කරන්න බෑ. මොන තරම් චිත්ත සමාධියක් තිබුණත් මොනතරම් සිල්වත් වුණත් අයින් වෙන්නේ නැහැ. අයින් කරන්න බෑ. මේ සංයෝජන තුන අයින් වෙන්නේ දර්ශනය. ඊට පස්සේ මොනතරම් විදියට චතුරාර්ය සත්‍ය දර්ශනය තිබුණා දැක්මක් තිබුණා ඊතුරු සංයෝජන හත අයින් කරන්න බෑ. ඒකට අවශ්‍ය චරණ ධර්ම සීල සමාධි දෙක. සීල සමාධි දර්ශනීය උපකාරය සීල සමාධි දෙකේ බලෙන් තමයි ඊතුරු සංයෝජන හත අයින් වෙන්නේ. සීල සමාධි දෙක උපකාරය දර්ශනීය බලෙන් තමයි මේ සංයෝජන තුන අයින් වෙන්නේ. දර්ශනය කියලා කියන්නේ අදහන දෙයක් නෙවෙයි. දකින්න දෙයක් නුවණින් කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. ඒක ප්‍රඥාවෙන් දැක්ක යුතු දෙයක්. ඉතින් මෙන්න මේ දර්ශනය මොකක්ද කියන ටික අපි දැනෙන්න යුතුයි. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දර්ශනයකින් පහළ කියනවා. ඒ දර්ශනය මොකක්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං. දුක මේ දුක ඇති නැති මේ දුක නැති වෙන්නේ මේ නැති කරන මගයි කියන දර්ශනය දැකීමෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාව තුන දුරු වෙනවා. සක්කාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණුකම දැනගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම තමන් තුළ නැති බව හැම කෙනෙකුටම දැනගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව තමන් තුළ උපදවගෙන බැලුවොත් මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාව තුන තමන් ගාව තියෙනම් චතුරාර්ය සත්‍ය දර්ශනය තමන් ගාව නැහැ කියන එක ලක්ෂණය. චතුරාර්ය සත්‍ය දර්ශනය තමන් තුළ තිබුණොත් එයා ඒ දර්ශනය ඇති පමණකින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තමන් කියලා නැහැ කියන එක තමන් කෙරෙහිම දකිනවා. මම දෙන්නට පෙන්වන්න හදන්නේ මේ ධර්මතා දෙක ඇති නැති බව අපි තුළ තියෙනවද නැද්ද කියන එක දැනගන්නේ අපිම කොහොමද කියන එක. ඒකට කවුරුවත් රවට්ටන්න බෑ කාටවත් අපි. ඕකොල්ලෝ ගාව මේ තුන් සංයෝජන දුර්වල දර්ශනය තියෙනවද කියන එක බලා ගන්න කන්නාඩියක් මම දෙන්නම්. ඕකොල්ලෝ ගාව මේ තුන් සංයෝජනේ නෑ මේ දර්ශනික මුක්තය කියන එක බලා ගන්න දාම් කරන්නේ කියලා දෙන්නම්. ඒක තමයි භාවිතා කරලා බලන්න. කිසිම වෙලාවක ඕකොල්ලෝවත් නොදැනේ මම කියලා මට පුළුවන් කමක් නැහැ ඕගොල්ලන්ව පිටි සම්පන්න කරන්න ඕන වටිනකටපත් කරන්න. හොඳට මතක තබා ගන්න ඕනේ කෙනෙක්ගෙන් අහලා සෝවාන් වෙන්න බෑ.
කල්යාණ මිත්‍ර ඇතුළත සද්ධර්ම ශ්‍රවණය කියන එක තමන් තුළින් දර්ශනය උපදවා ගන්න උපකාරයක් විතරයි. මේ දර්ශනය දැක්ම උපදවා ගන්න පුළුවන් ඕනි ඕගොල්ලන්ටම. එතකොට මේ ඕගොල්ලෝ දැන් සුවන් සකදාගාමී අනාගාමී කියලා කවදාවත් මටවත් උගන්වන ගුරුවරයෙක් කියන්නේ නැහැ. හැබැයි එහෙම වුණාම වෙච්ච කෙනා දන්නවා. මේක හොරෙන් දර්ශනයක්. මේ දර්ශනේ තියෙනවා කියන එකයි ඕන. දැන් මම කියන්නම් එක දෙයක්. මොකද්ද? අපිට සක්කාය දිට්ඨිය කියනවා නම් අපි දැනගන්නේ කොහොමද කියන එක. සක්කාය දිට්ඨිය තමන්ට තියෙනවා කියන එකට ප්‍රධානම ලක්ෂණය තමයි පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පෙර ගැන සැකේ පසු ගැන සැකේ පෙර පසු සැකේ නොවිසඳන විදියට රූපයේ සත්‍ය කෙරෙහි දකින්නකම් මම උදාහරණයක් කිව්වොත් ඔබට හිතුවොත් හිත සැකදෙනවා මේ ඉන්නේ සත්‍යය කියලා ඔබ හිතුවොත් ඔබට පේනවා ඔබට හිතන්න පුළුවන් නම් ඇත්තටම මේ සත්‍යය පෙර කොහේ ඉඳලා එන්නේද කොහොම ඉන්නේද මොන විදිහට ඉන්නේද කියලා ඔබට හිතන්න පුළුවන් නම් මේ සත්‍යය ඇත්තටම කුසල කර්ම කරලා මාර්ගයෙන් පස්සේ කොහාට යයිද කියලා ඔබට හිතන්න පුළුවන් නම් හිතනකොට හිතට ඇත්තටම ප්‍රශ්නේ දැනෙනවා නම් දකින්න ඔබට දර්ශනයක් ඔබට චක්කරසත් දර්ශනේ නෑ ඇත්තටම අපිට නෑ මට එහෙම නෑ කියලා බොරු කරන්න පුළුවන් ලෝකෙට නමුත් තමන්ගේ ඉතර තමයි මයින්න පුළුවන් ඇත්තටම මේ මම කියලා හිතන්න පුළුවන් හිතනකොට ඇත්තටම මේ මම මේ දෙවියන්ට කොහේ ඉන්නේද කොහොම ඉන්නේද මොන විදිහට ඉන්නේද කියලා ඔබට හිතන්න පුළුවන් නම් හිතට ඇත්තටම ඇතුළත නොවිසඳුණු ගතියක් දැනෙන්න කාංකාව සැකයක් දැනෙන්න ඇත්තටම ඒ මම කුසල අකුසල කර්ම කරලා ඔහි නැරෙන පස්සේ ඉපදෙන්න ගන්න ඇත්තටම මොකෙක් ඉඳන් මොකෙක් ඉඳන් කියලා හිතනකොට හිතන්න පුළුවන් නම් හිතනකොට ඇත්තටම හිතට නොවිසඳුණු ගතිය ඇතිනම් දකින්න ඔබ සක්කාය දිට්ඨිය නිශ්චිතව තියෙනවා කියන එක පැහැදිලි මොකද්ද සක්කාය දිට්ඨිය හා බැඳලා තියෙන්නේ පුබ්බන්තේ කන්දේ අපරන්තේ කන්දේ මේ සැකේ විසිකරන සැකේ නොවිසඳුනේ සක්කාය දිට්ඨිය කියන එක සක්කාය දිට්ඨිය තියෙන හින්දා සැකේ තියෙන්නේ එතකොට මෙන්න මේ වට්ටම නම් ඔයගොල්ලෝ ඔක්කොටම කවුරු හරි කෙනෙක් හිතලා බලන්න කවුරු මොන විදිහට කිව්වත් ඔබ ආර්ය ධ්‍යානයකටපත් වුණා ආර්ය දර්ශනයකටපත් වුණා කියලා ඔබට ඔබ අවංක විය යුතුයි මේ බුදු පාදකලේ අත්හැර ගන්න එපා තමන්ට වංචා කරගන්න එපා මේ දර්ශනයේ ජීවිතයේ ඉස්සෙල්ලා පොඩි කතාවක් කියලා තියෙනවා මොකද එහෙම නැතිනම් අපි හරියට රැවටෙනවා අපි බොලාවට අනුකරණය කරන්න ගිහිල්ලා අපි සමහරට අසත්පුරුෂ වෙනවා අපි අත්මගදී රැවටෙනවා මොකද අපි ගාව මේ අනුමතයේ දෙන්නේ ලෝකෙ තුල අවුරුදු 50ක 60ක ජීවිතයට විතරක් ප්‍රතාපවත්කම වැඩක් නැහැ කියන තැනකින් අපි හිතන්නේ නැති එක. මම ඒකට කතාවක් කියන්නම්. මතක තබා සක්කාය දිට්ඨිය එක හැටි දෙන්නේ මේ කතාව පෙන්නන්නේ ඒ වගේ රැවටෙන්න එපා කියන එකට. මම තරුණ කාලේ වයස අවුරුදු 10ක විතර කාලේ යාළුවොත් එක්ක කතරගම ඒවගේ වන්දනා ගමනක් ගියාදී බස් එකේ සිල් ගන්න උපාසක මහත්තුරුයි ඔය කට්ටියත් එක්ක ඉතින් මම අවුරුදු 18ක පොඩි ඉතින් අපි එක්කම තව කරුණා ළමයි ටිකකුත් අපි අම්මලට එක්ක කොහොම වන්දනා ගියා මොන පතුල කියලා මුද්‍රාවක් හදලා මාතර ගියා
ध्यान हो या आपके बात के ऐसे थर्मो लाने आपके वाइफ करी कल हारी एक्टर आए नहीं कर कोलों का मॉडल है तो लेकिन आपकी लेक्चर बनाए ना वो नहाए डालना है मैं यहाँ लोग ऐसे हुआ एक नहीं बा आप लोग तो अटैक करो तो नहीं ऊपर से कम मतलब इसी बल हो गया ये ना जब को मत से कहीं भी समाधान नहीं चलाती को नवाब बहुत दूरी समाधान नहीं तो पास वहाँ पर समाई पास खूब अच्छे करते अब क्या करने वाला किसी के बारे में दिया ना जनमहाराष्ट्र ना खतर गमा किरी ये तेरे धर्मों को हम बताए को हम बोले जीतने हैं then aku ya nak sama मैं कोल्ला उनको तो करने मांगा जीवन को हम कहा दिन को हम कोल्ला होगा खड़ा है ना बातें करने then ये ना sama मैं कोल्ला खापा ले लो ऐसे तमाम पर चुट्टा का टिकट नहीं नहीं कर ये ना जब मांगा तरह नाम है कटा है ना बात की ऐसे टिकट नहीं ये ना अनेक कोल्ला तरह एक टिकट नहीं ये तो पास में वो कहते हैं ना फिर बात की जब वो पास काम वाला ओ कुमला की मैं ऐसे टिकट नहीं ऐसे नीलू बात से क्यों टिकट नहीं क्या टिकट नहीं itu bahasa Korea. Boru kian lepas apa katamu, apa kata kata lagi pada itu pun kah कि वो बोला कि बाला नहीं है namun macam itu jenis konsistennya apa usah tidak kita kini dia okko mahita नहीं okko तो चित्त देने नहीं मातु इधर किसी मंगाल करने किया रहता है namun tiba di sana ini aku wajar sekarang nih bang kita kayak macam kayaknya sama ada bisa ke ini pun ya देखिए मत करने पुलो या बुरो करने पुलो माता चित्त समाज या कलाबुना माता में मुकुट धैर्य नक्शा दिया itu pertama akhirnya mana namun ika antar ciro mata yang menunggu mata itu balas apa tu mulu komo ध्यान रख पाते मेकी मुने ध्यान लगा जाने की इधर नहीं बेची ये बाकी धारण के सना करना सो आगला मटा क्यों ना ये मने में मत ऐसे नहीं होते हैं मत करें मम्मी इसी चला दावत कर कथा के हुआ खाना किया मम्मी मेरे मम्मा सो आगला नहीं ना वो काम करना कि वाचे ने दिन बोला हम लोग वाला की वाला सो आगला है हम गुरु कराते मत मम्मी यहाँ भी जो अपने साथ सो आगला नहीं कि उसने मत करे तो सो आगला नोरे तो तरह मत आगला नहीं जाने ये वैल्यू नहीं जाने ನಾವು ಸಂಗತ ಮಾತಾಡತಪ್ಪಾದ್ರೆ ಸೋವಾನೆ ಏಕಹೇನ ಕೂಡ ನಂತರ ಮತಾಯ ಮಾಡಿದೆ ನಾವು ಈ ಮಾಗೆ ಅವಂಗ ಕಾಮತ ನಾವು ಕಿಯೋ ವಾಚನೆ ಬಹುಕಾಲ ಉದ್ಯೋಗ කරන ගොඩාක් දෙනෙක් භාවිතකල කාර්යයක් කරනවා නමුත් හොඳට මතක තබා ගන්න අපි හැමදාම විවෘත නිහතමානී විවෘත ඕනම තැනක සත්‍ය කියන දෙයට මුහුණ දී යුතුයි කියන එක මතක තියාගන්න මේ මතක් කළේ මේ සමාජය තුළ මම දැකපු දේ තමයි හරියට බොරු අනුකරණය කරනවා. ඒකෙන් තමන්ට බොහෝ දෙනෙක් තමන් පන්නරයක් දීලා අධර්මයකට යනවා. මම ධර්මයක් නැති තැනක මට ධර්මයක් ලැබුණා කියනකොට අනේ ධර්මයක් නැති තැනක හරියට ලැබුණ මාත්‍යෙන් දුක හිත දවසේ මිත්‍යා දෘෂ්ටියෙන් කරකවලා කියනවා. ඒ නිසා එහෙම කරන්න එපා. අවංකවම නිහතමානීව තමන් තුළ ඇති ධර්මයක සතුටු වෙන්න නැතිනම් නැති බව පහළ කරන්න ඔබට සතුටුක හම්බුයි ඒ කාන්තෙන් ඔබේ ධර්මයේ ඔබේ මනස සූපත් කරනවා සත්පුරුෂ කමත කවදාවත් අරදින්නේ අසත්පුරුෂ අධර්මයෙන් ලැබෙන විමුක්තිය තියන ලෝකේ හපතක් ප්‍රාර්ථනා කරන්නේ කියන එක කල්යාණ මිත්‍ර භාවයෙන් මතක් කරගන්න ඒ ධර්මයේ මතක් කරලා ඔබ වනින්න සමහර විට මේ මම දන්නේ මේ අත් ඔබ හිතාගෙන සෝවාන් වෙච්චාය සකදාගාමී අනාගාමී වෙච්චාය ඔබ සෝවාන් කියලා කියපු අය ඔබ ධ්‍යාන වලට සමවැදලා කියපු අය ඇති මෙතන මේ ආයතන මතක් කරනවා ඔබට කවංක වෙන්න ඔබ බලන්න හිත තබලා මේ මම කියලා පෙන්නනවා නම් ඊට පස්සේ හිත මම බලන්න ඇත්තටම මේ මම කොහෙන්ද එන්නේ මොකෙක් වෙලා ඉන්නද කියලා හිතන්න බලන්න ඔබට හිතන්න පුළුවන් හිතනකොට හිතට ඇත්තටම මොකක්ද කොහෙ ඉන්නේ කියලා සැකගතිය දැනෙන්න නම් ඇත්තටම මම කුසල අකුසල කරලා මොන තැනක උපදින්නේ මේ විදිහට ජීවත් වෙලා කියලා හිතනකොට ඇත්තටම ඔබට හිතට ඒක දැනෙනවා ඔබ උඩින් කොච්චර මම සුවඳ මට එහෙම නැහැ
කියලා උඩින් යට කරලා දෙපා ඇත්තටම හිතට දැනෙනවා. ඔබ අවංකවම දැනගන්න මට කාම දර්ශනයේ සුද්ධියක් නැහැ. දර්ශනයේ කියන කෙනාගේ ලක්ෂණය ඔය වඩා ගොඩක් වෙනස් මොකක්ද වෙන්නේ? ඒකත් වෙනවා ඔබ සැබවින්ම බුද්ධිමත් නම් ඔබ දික්ක සම්පන්න වෙන්න ඔබ තුල හරියක් තියෙනවා. ඒකම කමනක් වෙන දර්ශනයේ ප්‍රමාණයකට කියනවා මේක. හැබැයි මම මේක මතක් කරන්නේ මේ නොරකට යන බව හැම වෙලාවෙම මනින කෙනා ඒ ලක්ෂණයක ඒ අවංකකමයි හිත දවසේදී ඒ කාන්තේ මාර්ගඵලයක් ලබන්න තියෙන ඉතාම සුදුසු සත්පුරුෂ භූමිය. මම කලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේලා කල්යාණ මිත්‍රන් වහන්සේලා කපටිකම් සතුට කරන්නේ අපි රැවටෙනවා විදිහට ඊගොල්ලෝ ඔබ මෙහෙම බලනකොට ඔබට සත්‍ය පුදුල දෙනවා. නැත්තම් මේ බණ කියන මේ සත්‍යයට රූපයට සම්පූර්ණට යොමු කරගලු ආමුදුරු බණ කියන මේ සත්‍ය කියලා දෙනවද කියලා බලන්න. ඇත්තටම මේ තව කෙනෙක් පුද්ගලික කියලා කියනවා. හිත නමල බලන්න ඇත්තටම මේ ආමුදුරු මේක කියලා කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කොහොමද ඉඳද්ද කියලා දරුවෝ ඔබට මේ හිතන්න පුළුවන් ඒ තුඹට නොවිසිඳු බවක් තියෙනවා. ඇත්තට මේ ආමුදුරු මොනවගේ චරිතය අනාගතේ කොහේ යයිද මොනවගේ කෙනෙක් වෙයිද කියලා අනාගතේ හිතනමු. ඇත්තටම ඔබට හිතට නොවිසිඳු බවක් හම්බ වෙන දකින්න සක්කාය දිට්ඨිය රූපමත්තු සම්මුතිසති. රූපය ආත්ම වශයෙන් දකින්න කම තියෙන හිතේ සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා. ඒකට සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය පිහිටි කමට ප්‍රධාන ලක්ෂණය විචිකිච්ඡාව. විචිකිච්ඡාවේ සක්කාය දිට්ඨිය සත්‍ය විචිකිච්ඡාව අතනට පවතිනවා. එතකොට මේ දර්ශන පහකට පිළිස් තිබුණාද සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඇතිවෙන්නේ කොහොමද? බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ මේ වචන ටික ගොඩක් වටිනේ. බුද්ධාදී සත්පුරුෂයන් දන්නේ නොවනින් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. ආර්ය ධර්මයේ හික්මලා නැහැ. ඒ හින්දා එයා රූපමත්තු සමුපස්සති. රූපය ආත්මයක් වශයෙන් හෝ දකින්න. අත්ත දීවා රූපං. නැත්නම් මේ රූපේ තව ආත්මයකට හිත එකක් හෝ කියලා දකිනවා. රූපවන්තං වාත්තං. නැත්නම් මේ ආත්මයේ රූපවත් එකක් කියලා දකිනවා. නැත්නම් රූපස්මේ නැත්නම් ආත්මයේ රූප නැහැ. හැබැයි මේ රූපය ඇතුලේ දැහැගෙන ඉන්නවා කියලා හොයනවා. ඔබට සමහරට නැ රූපය ආත්මනේ හැබැයි එයාගේ ආත්මේ රූපය ඇතුලේ හෝ තියෙනවා. රූපය ඇතුලේ තියෙන ආත්මයට මේ රූපේ හිතම ඉපවතේ. අත්දීවා රූප. නැත්නම් රූපවන් සංවාත්තන් මේ මෙයාගේ ආත්මය වගේ විදිහට තියෙනවා. සක්කාය දිට්ඨිය කියන එක රූපයේ සත්‍ය කැටියට ආත්මයක් කියලා දකිනවා. එහෙම නැත්නම් රූපය ආත්මයක් නෙමෙයි අත්දීවා. අපි කියන හිත ආත්මය. ඒ ආත්මයට හිත විදිහට මේ රූපේ තියෙනවා. කියලා රූපේ. එහෙම නැත්නම් රූපවන්තම් මොනක්ද මේ රූපයක් විදිහට තියෙන පුද්ගලයෙක් සත්‍යය. කියලා රූපස්මිනත් නැත්නම් ආත්මයේ රූපයට දැහැගෙන කියලා දැනෙනවා නම් ඔබට ඒ දකින්න සක්කාය කියන කොට සාහසික. වේදනාවක් යම් වේදනාවක් විඳිනකොට ඒ වේදනාවම සත්‍යමගේ ආත්මය තමයි විඳින බව. නැත්තම් මේ විඳිනකම මගේ ආත්මය පවතින්නේ ඒකයි. නැත්තම් මේ විඳින බව තුලයි මගේ ආත්මය. කියලා මේ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියලා රූපේ ගැන තියෙන නිම තියෙනකොට නාම ධර්ම ගැන ඒ විදිහට නිම තියෙනකොට හිතා ගන්න. එකයි ස්කන්ධයක විතරක් සක්කාය දිට්ඨිය නැතුව අනිත් ස්කන්ධ වල තියෙනවා. අනිත්‍යය නැතුව එකට විතරක් තියෙනවා වෙන්නේ. රූපේ කෙරෙහි
නොවිසඳුකම ওই ධර්මතා හතර තියෙන අනිත් ධර්මතා නාම ධර්ම හතරේ ඒ විදිහට තියෙනවා කියලා බලා ගන්න. එහෙම බලාගත්තොත් රූපය ආත්ම හෝ රූප වස්තු එකක් ආත්මය නැත්නම් රූපයට හිත එකක් ආත්මය නැත්නම් රූපය කෙරෙහි රූපේ තුල ආත්මය තියෙනවා කියලා හිතන්නත් පුළුවන් ප්‍රශ්නක් තියෙන්නේ ඒකද ඒබඳු ආත්මය ඒකේ ආවේ රූපය ආත්මය උන්නේ දෙකකට කොහොමද මතුටියයි කියලා දැනෙන කම ගත්තාම ඔබට කියලා සක්කාය දිට්ඨිය විචාරයට ඒබඳු කියලා කවදාම හෝ දවසක සමහරට මේ ජීවිතේ ගැන පෙර ජීවිතේ මේ ශාසනයෙන් බැහැර වෙන ශාස්ත්‍රවලේ හොයනවා කියන එක නතර වෙන්නේ. මොකක් නිසාද? මේ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත ආත්මය දුකේ පතිත වෙලා තියෙනවා. ඒ මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයට පත් වෙනවා. මේ සත්‍ය පුද්ගල ඉන්නවා, අනේ මේ සත්‍ය පුද්ගල ලෙඩ වෙනවා, මැරෙනවා. මේ දුක නැති කරන්න ක්‍රමයක් මොකද්ද තියෙන්නේ කියලා හොයනකොට ශාස්ත්‍රඥ වහන්සේලා හොයනකොට අනාගතේ කෝ මේ ශාස්ත්‍රයෙන් නැහැර සමාජනමක් වට හොයනවා කියන සිද්ධිය දැහැර වෙලා නැහැ සක්කායදිට්ඨිය කියනවා. එතකොට ඔන්නෝයි සංයෝජන තුන නිසා ඔබත් මම සසරාවේ ඔය සංයෝජන තුන තියෙන තාක් ඔබත් මමත් ලාභෝෂණ සම්පත්තිය තාවරයන්නේ අපි මොන තැනක මොන දෙයක් කතා කරලා ලැජ්ජ නොවිය යුතුයි. සැබෑ භාවකට යුතුයි නැතිනම් අපේ බොහෝ විසින් අපි හැමදෙනාම ආකාරයකට ගැටෙන තැනකට පත්වෙමින් පවතිනවා දවසේදී. අපි ඕනොන්ට වංචා කරනවා කියලා අපි කෙනාට කරන වංචාවක් තුනේ ඔබේ ඔය තාවකාලික වංචාකාරී බවින් වැඩ ගන්නවා තව බොහෝ දෙනෙක් කියන එකට කතා කරන්නේ. ඔබට විතරක් නෙවෙයි ඔබේ දුවදරුවන්ට හිත දවසේදී සැබෑව ලැබෙන්න තියෙන ශේත්‍රයේ යට වෙනවා ශේත්‍රයේ යට කරනවා ඕකෙන් තව බොහෝ දෙනෙක් කියන එකට මතක තබා ගන්න. අද ඔබ නිහතමානී නොවි ඔබ සැබෑව පහළ නොකළොත් ඔබ හිත දවසේදී ඔබේ ධර්ම මුණුපුරන්ට හැරතීමකට එන්නේ ඉඩ සතුනවා කියන එක මතක තබා ගන්න කියන එක මට අද දවසේදී මතක් කළ යුතුයි. මම මේ කතා කරන්නේ ඕස්ට්‍රේලියාව ගැන මම දන්න ඉතිහාසය කියලා. මම ඉස්සෙල්ලා මේ රටට ආවේ 2011 ඉඳලා අද දක්වා මම ඇසුරු කරන දිනස එක කතා බහ කරනකොට පිළිසම් වෙච්ච ඒ අයගේ මානසික මට්ටම එක්ක තියෙන දේ පෞද්ගලික ඔබට කිසි කෙනෙකුට කරන චෝදනාවක් නෙවෙයි සමාජයක් සෙනෙහසින් ඔබේ ධර්ම මොනපුරාගෙන ඔබේ මේ සන සම්පත්තිය වෙන්නේ ඔබ මේ කරන ප්‍රතිපත්තිය කියලා කියනවා. ඔන්න දැන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද ප්‍රකාශ කියන දර්ශනීය පහකට යුතු කෙලෙස් ටික හඳුනා ගැනීම වලට විතරක් වෙනවා. දැන් මම ඔයගලන්ට පෙන්නනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද පරාමාස කියන මේ තුන් සංයෝජන දුරු කටයුතු දර්ශන. ඔන්න මේ දර්ශනය පෙන්නකොට ඔකුලුගා නුවණ සියන ගන්න. ඇත්තටම දර්ශනය අවසානයේදී පෙන්නකොට තමන් දර්ශනම පිටු සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවකදී. එතකොට හැබැයි මේ දර්ශනයේ තමයි මම කිව්වේ මේක සූක්ෂමයි. මේක සියෝ ඒකම සියෝ කියලා. නමුත් මේක ගොඩාක් වටිනවා. මොකද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ඥානං කුටිපදාන කියන මෙන්න මේ ටික කියන දැක්ම දර්ශනයක් තියෙනවා. අපි ඒක බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක මොකක්ද දුක? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ මේ දෙන්නු දුක් ලිස්ට් එක ඔක්කොම අද අපි ලෝකයේ කියන්නේ
ඉපදීම දුක, ලැබීම දුක, මරණ දුක, මරණ දුක, ප්‍රයත්නීමේ දුක, අප්‍රයත්න වලදීමේ දුක, කියන බලාපොරොත්තු වෙන දේවල් වලදී දුක් කියන මේ දුක් ටික කියන්නේ ඔබේ මගේ අද දවසේ ජීවිතේට තමයි මේ දුක සත්‍ය කියලා කිව්වේ. ඔබවත් මමවත් අනේ අපි ඉපදෙනවා ලැබෙනවා මහ වෙනවා කියලා මෙනෙහි කිරීම නෙමෙයි. අද ඔබේ ජීවිතේ දුක සත්‍ය කියලා ගන්න. දුක් සත්‍යට නම අද මේ ජීවිතේ දුක් සත්‍ය කියලා ගන්න. ඒ කියන්නේ මේ රූපේ ඔබට මම කියලා දැනෙනකොට මම ලෙඩ වෙනවා කියලා දැනෙනවා නම් මම එන්නෙත් මහලු වෙන කෙනෙක් කියලා දැනෙනවා නම් මම මරණයටපත් වෙනවා කියලා දැනෙනවා නම් ඔබ ජරා මරණයට ව්‍යාධි ජරා මරණයටපත් වෙන්නේ මේ තමයි දුක. මේ ව්‍යාධි ජරා මරණයටපත් වෙන දුක කියලා ඔබට දැනෙනවා නම් මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරයන් හිතේසි මම ඉදිරියට ගන්නවා මම කැමති කියාය මරණ එක දුක. ඒකම අපේ ලෝකේ අපි අක්‍රියාමනාප දේවල් අයිනවා. ඒ අක්‍රියාමනාප දේවල් අය ළඟට දුක. එහෙනම් මේ අපේ පරිසරයේ දුක. මෙන්න මේ දුක අපිට ඇති වුණු ක්‍රමයක් තියෙන්නේ මොනවා හරි දෙයක් ඇති වුණොත් තියෙනවා නම් ඒ තියෙනදී ඇතිවෙච්ච ධර්මතාවයක් තියෙනවා. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ කියන්නේ හේතු ප්‍රත්‍ය බව. අහේතුක අප්‍රත්‍යක හේතු ප්‍රත්‍යයෙන් තොරව හටගන්න කිසිවක් නැහැ. මොනවා හරි දෙයක් තියෙන ඒක හැදිච්ච ක්‍රමයක් තියෙනවා. ඒකක් තියෙනවා. ඒක හැදිච්ච ධර්මතාවයක් තියෙනවා. ඒ පොළොව මොකද මේ වගේ ඒක ටිකක් නිසා හේතු. ඒ වගේ දුක කියන එකක් ඔබේ මගේ ජීවිතේ තියෙනවා. මේ දුක හැදුන හැටි මුළු ජාතියම සිද්ධ මේ දුකට හේතුව වෙනවා මොකක්ද? තණ්හාව. මේ හොතවත් මම කියන ටික එකින් එකට එන්න පාරයි. ඒ පිළිගහම පෙන්නලා පිළ චුත්තක්වත් විපරිත නොවන විදිහට පිළිලේ ඉඳලා මම ඔයගොල්ලෝ ජීවිතෙත් පෙන්නනවා මේ දර්ශනය. මම හිතනවා ඉතාමත් හොඳින් යහොත් ඒකාන්තේ පිළිට එක්කෙනෙක් කොහොමද කියලා. අද ඔබට මේ විදිහට ජරා මරණ දුක් විඳින්න තියෙනවා. මේ මම කියලා මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියන දුක අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි මැරිලා විඳින දුක අසාධාරණකම් අයුක්තිකම් වල ලෝකෙින් එන දුක තමන්ගේ වස්තු නැතයි විනාශ වෙලා හෝ ලබා ගන්න බැරිව එන මේ සියලු දුක් මේ දුක ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හාව කියන කර්මතාවය. ඊට පස්සේ හොඳට බලන්න ඒ තණ්හාව දැන් දුක ගාවට තියෙන මොකද දුක ඇති කර හේතුව තණ්හාව මම කියකින් දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තණ්හාව දුක ඇති කරපු තණ්හාව ඇති වෙන්නේ කොතනද? ඒ දුක ඇති කරපු තණ්හාව ඇති වෙන්නේ ඇහැ රූපය චක්කු ලෝකයේ රූපන් සාත රූපන් එක්කසට තණ්හාව ප්‍රතිමානත්. මොකද බලන්න තණ්හාවට පස්සේ මේ දුක් විඳින ලෝකේ ඒ ලෝකෙට හේතු තණ්හාව. ඒ තණ්හාව ඇති කරපු හේතුව තමයි ඇහැ. හොඳට ඇහැ කන දිවනාසය කියන තැන දුක පෙන්නේ නැහැ. හොඳට බලන්න. දුක ඇති කරන තණ්හාව. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කත්ත උපච්චමානා උපච්චති කත්ත නිසමානා නිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කොහෙද පවතින්නේ? චක්කුම් ලෝකයේ කියරූපං සාස්ත්‍රූපං ඉතිසර තණ්හා උපච්චමානා උපච්චති නිසමානා නිසති. රූපං ලෝකයේ කියරූපං සාස්ත්‍රූපං ඉතිසර තණ්හා උපච්චමානා උපච්චති නිසමානා නිසති. මම කිව්ව ගන්න ඇහැ රූප චක්කු ඥාන චක්ක සම්පස්සේ කන ශබ්ද සෝතයෙන් මේ ආයතන ටික තමයි තණ්හාව ඇති කරන්නේ සහ තණ්හාව පෞද්ගලික හේතු. තේරුණාද?
ඔන්න ජාති ජරා මරණ දුක පෙන්වනවා. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වනවා. මේ තණ්හාවට හේතුනේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික පෙන්වනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද? මේ දුක් මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා වර්ණයටපත් වෙනවා කියලා කියන මේ දුක නිදිනවා. මේ සත්‍ය පුද්ගල ආත්මය මේ අය විනාශ වෙලා නැතිලා එන මේ සියලු දුක නිරුද්ධ වෙනවා නම් යම් මේ දුක නිවෙනවා. ඒ නිවෙන්නේ තණ්හාව නැති වෙන්නේ. තණ්හාවගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙනවා. ඊට පස්සේ වෙනවා ඒ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ කොහෙද? චක්කෝ ලෝකේ කේවල සාතලෝක එක්කේ තණ්හා නිරුද්ධ නිරුද්ධති පරිමම පරියති එත් නිරුද්ධ නිරුද්ධති. ඇහැරූප චක්කු විඥානේ කන ශබ්ද සෝත විඥානේ කියන ටිකේ තණ්හාව ප්‍රහාණය වෙන්නට ඕනේ. තණ්හාව නිරුද්ධ වෙන්නට ඕනේ. දැන් මේ පරිශ්‍රණය අරකට ගන්නවා. අපි හිතාගෙන ඉන්නේ ඔබ මම දුක් විඳින අදින දර්ශන මේ ලෝකය අපි ඉපදුනකොට තියෙන ආයතන ටික අරගෙන අපි ඉපදෙනකොට මේ ලෝකේ මේ දුක අරගෙන ආවේ කියලා. නමුත් හොඳට බලන්න මෙන්න මේ සිද්ධිය. දුක මේ අද උපත්මා තිබෙන දුක ඇතිකලේ තණ්හාවයි. මේ තණ්හාව ඇතිකලේ ඇහැ රූප චක්කු විඥානයි කන ශබ්ද සෝත විඥානයි කියලා පෙන්නකොට ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන තැන ලෝකේ නැත්නම් දුක්ඛ සත්‍ය පරවල තිබුණාද? කියන එක තේරුණා. දුක්ඛ සත්‍ය පෙන්නලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සපාය සම්භවන කියන දුකට හේතුව තණ්හාව කියලා. එතකොට තණ්හාවෙන් පස්සේ මේ දුක නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ තණ්හාව ඇති වෙන්නේ උප්පත්ති වශයෙන් දෙන ස්කන්ධ ටිකට ඇහැ කන දිව නාසය ශරීරය කියන උප්පත්ති වශයෙන් දෙන ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටිකටයි ටිකෙන්සයි තණ්හාව ඇති වෙන්නේ නම් තණ්හාව නිසා දුක තියෙනවා. ආයතන ටික තියෙන තැන ඇහැ කන දිව නාසය කියන තැන ජරා මරණ දුක පරවල තියෙනවද? ඒ කියන්නේ දුකට හේතුව තණ්හාවනේ. තණ්හාවට හේතුව මොකක්ද? ඇහැ කන දිව නාසය ශරීරය න ඇහැ කන දිව නාසය ශරීරයේ හේතුනේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතුන දුක ඇති වෙනවා. එතකොට දුකට හේතුව තණ්හාවට හේතුව ආයතන ටික. මේකේ අනිත් එක. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකේ තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. ආයතන ටික තිබුණොත් තණ්හාවද ආයතන ටිකට තණ්හාව එකතු වෙනකොට දුක්ඛ ලෝකයේ හැදෙන හැටි ආයතන ටිකට තණ්හාව නැති වෙනකොට මේ දුක නැති වෙන හැටි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ කියනවා මේ ලෝකය පෙර ජීවිතයේ කල කර්ම නිසා ලෝකයට ආවේ දැන් කර්ම කළා ලෝකේ යනවා. ඔක තමයි අපි ස්කෝපන් එකක් ගතිය අපලක්ෂ කරන්නේ. නමුත් ඔය දර්ශනයේ තියෙන එක තමයි අනාර්ය දර්ශනය කියන්නේ. ඔක ආර්ය දර්ශනයේ කියනවා උප්පත්ති වශයෙන් මේ ලෝකේ අරගෙන ආවේ නැහැ. මරණයෙන් පස්සේ මේ ලෝකෙ කිසිවක් කොහටද කියන්නේ නැහැ. හැබැයි ප්‍රතිසන්දි වශයෙන් හම්බ වෙච්ච ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකට කෙලෙස් ටික එකතු කරලා සත්පුද්ගල ලෝකයේ වටිනාකමක් දෙන ලෝකේ හදාගත්තා. දැන් හදාගත්ත ලෝකය දුක්ඛ යන්නේ ලෝකයේ දුක්ඛ සමුදය යන්නේ මේ ලෝකය මේ ආයතන ටික මේ කෙලෙස් ටික එකතු කරලා නේද අපි හදාගත්තේ කියලා දන්නේ. දුක්ඛ සමුදය යනවා. මේ
ආයතන ටිකට මේ කෙලෙස් ටික අයින් කළොත් මේ දුක නිදහස් වෙනවා නේද කියලා දන්නේ. දුක නිරෝධය යනවා. ඒ නිසා මේ ආයතන ටිකේ ඇත්ත බලලා කෙලෙස් ජීවන වැඩ පිළිවෙලක් කටයුතු කියලා මාර්ගය දෙන නෝලන්නේ. ඔන්න ඔය දර්ශනේ නැති වෙනකොටම හිතන්නේ ලෝකයටයි කියලා. මේක තියෙනවා කියලා. ඒක මම තේරෙන භාෂාවෙන් තේරෙන උපමාවකින් ඔයගලන්ට මතක් කරනවා. මොකද ඔයිට පෙරත් මම මතක් කරන්නේ ගොඩාක් කොටි සසර ගමන් ජීවිතයකට මේ විතර වටිනා දර්ශනයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ මගේ පෞද්ගලික අර්ථ විවරණයක් නෙමෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේ තම පාළුනේ නිබඳු අර්ථ විවරණයක් කරා. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණය කරන පෙළ න්‍යාය නොපිහි වෙනස් නොවේ පිහිටාමයි ඔන්නේ ඔබට මේ කරුණු ටික දෙන්නන්නේ. ඒකෙන් මතක් කරේ අපි ඇහෙන රූපයක් බලනකොට මේ ඇහැ කියන එක චතුර්ණංච මහ භූතාන උපාදාය රූප. සත්‍යයේ හෝ පුද්ගලික හෝ තමන්ගේ නොවි කන බොන බත්පාන් කවුරුන්ට කියන ආහාරයෙන් හැදුණු කර්මය කියන එක ප්‍රත්‍ය කරගෙන ආහාරය ආකරණ කාරණාව කරගෙන ආහාරයට තනියම මේ විදිහට රූප පෙනෙන සකාතය කරන්න බෑ. ඒකට කර්මය ඕනේ. ආහාර තිබුණා අන්ත ළමයි උපදින්නේ මොකද කර්මය අනුග්‍රහය නැති නිසා. කර්මය තිබුණා කනකොට ආහාර නැත්තම් මොකද හදන්න බෑ. එතකොට මේ ඇහැ ඔබගේ හෝ මගේ නම් කර්මය නැතුව ආහාර නැතුව පවතින්න ඕනේ. කර්මය නිසා කනකොට බත්පාන් කවුරුන් මෙත බලන්න. ඒ සත්පුද්ගල නොවන කොට ඒ බඳු ආහාරය නිසා හැදුණු මේ ඇහැ අනාත්මයි. නාප්ත කියන්නේ ඒ බඳු ඇහැට ගැටෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත වෙච්ච රූපයක හැඩසටහන. උපමා සම්පතේ තබා ගන්න ටීවී එකක ඔබ රූපයක් බැලුවොත් ඒ පිළින රූපය ඇතුලේ සත්‍ය පුද්ගලකින් නෑ. නමුත් අංගපසක තියෙන සටහනක් වෙනවනේ. ඒකතු මේ රූපයේ ඇතුලේ සත්‍ය පුද්ගල භාවයකින් තොර ටීවී එක පෙනෙනවා වගේ අංගපසක සියල්ල පෙනෙන වර්ණ සටහනක් ඔබේ ඉදිරියට එන්නේ. කනක නිදර්ශනය ගැඹුරු. අනාත්ම හැට අනාත්ම රූපයක් ගැටෙන්නේ ඒ දෙන්න ගැටීම නිසා චක්කු විඥානය උපදිනකොට චක්කු විඥාන සිතට හේතුව ඇහැ රූපයක් දෙක. හේතුව අනාත්ම නිසා අනාත්ම හේතු නිසා උපදින ඒ සිත කෙනෙක්ගෙනම අනාත්මයි. ඒ චක්කු විඥානයේ ඉපදී හේතුව ඇහැ රූපයක්. ඒ නිසා ඇහැ රූපයක් දෙන්න නිසා උපන්න සිත චක්කු විඥානය කියලා ඒ නමින්ම නම් කරනවා. ඒ සිත වෙන කොහේවත් පරම්පරාවෙන් පෙර ජීවිතේ ඉඳලා සිතක් නෙවෙයි. මරණයෙන් පස්සේ යන හිතක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයයි. ගොම නිසා ඇවිල්ලා ගින්න ගොම ගින්න කියලා, ධර්ම නිසා ඇවිල්ලා ගින්න ධර්ම ගින්න කියලා, තම නිසා ඇවිල්ලා ගින්න තම ගින්න කියනවා වගේ ඇහැ රූපය නිසා ඇවිල්ලා උපදින සිතට චක්කු විඥානය නිසා උපදින චක්කු කියලා කිව්වා. දැන් ඒ තුන්දෙනා හේතු තුනම අනාත්මයි. ඒබඳු ධර්මතා තුනක් හේතුනේ චක්කු සම්පස්සය ඇතිවෙන්නේ. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වෙනවා අනාත්ම ධර්මතාවයක් නිසා වේදනාව. දැන් ඔබට මෙන්න මෙහෙම යමක් පෙනෙනකොට පෙනෙනවා කියන සිද්ධිය තුල සත්‍ය නොවන පුද්ගල නොවන ආත්ම නොවන අනාත්ම හේතු තුනක් නිසා මරණ සත්‍යයක් වෙනවා ටීවී එකේ වෙන රූප වගේ. ඔබ මේ ආයතන ටික දිහා බලන්නේ ඔබ බලන්නේ
සත්‍ය කියලා හිතන්නේ. ඒකයි රූපය අරබය උපාදානයේ ඇහැ රූපේ උපාදාන වශයෙන් ගන්නවා. සත්‍ය කියන හැඟීම තියෙන ඔබේ හිතේ ඔබේ හිතේ තියෙන සත්‍ය කියන උපාදානයේ රූපේ ගන්නවා. මේ රූපේ සත්‍ය කියලා. කාම උපාදාන කැමැත්ත යමකට කැමැති වෙන්න පුළුවන්කම ඔබේ මනසේ තියෙන්නේ. ඔබේ කැමැත්තෙන් ඔබ ගන්නවා මේ රූපේ හොඳයි කියලා. රූපය හොඳ නෙමෙයි. හොඳයි කියලා හිතන ඔබේ කනට හිත එක. රූපේ සත්‍යයක් නෙමෙයි සත්‍යයක් කියලා බලන ඔබේ අදහසට හිත එක. ඒ හින්දා රූපෙට කියන උපාදානීයයි. මේ හැටි පෙනෙන රූපේ මගේ හිතේ කියනවා ලක්ෂණයි කියලා ආස හිතෙන කම උපදව ගන්න පුළුවන් කම. මම රූපේ ලක්ෂණයි කියලා බලනවා. මේ රූපේ ලක්ෂණයි කියන කමට මගේ හිතේ කියන සතුටු වෙන කමට හිත එකක් මේ රූපේ. මගේ රූපෙට මගේ කැමැත්තට හසු වෙච්ච වස්තුව එන්නේ. මේකට කියනවා උපාදානීයයි. ඒකට කැමති වෙන කම මගේ. දැන් මම මල් පොකුරට කැමති. මම කැමති මල් පොකුරට. එතකොට මගේ කැමැත්තට හසු වෙනවා. මම බලනවා මේ රූපය සත්‍ය කියලා. මගේ සත්‍ය පුද්ගලකම බලන කමට හසු වෙනවා මේ රූපේ. තේරුණා කියන්නේ මේ රූපෙට කියනවා උපාදානීයයි. මගේ මාසේ කියනවා උපාදානීයයි. දැන් කෙනෙක් දෙයට මම සත්‍ය කියලා හිතුවාම දැන් මම පෙනෙන දෙයට සත්‍ය කියලා හිතපු නිසා මට පෙනෙන්නේ දැන් සත්‍යයක් වගේ. මේ රූපේ ළඟට එනකොට ඇහැට පෙනෙනකොට මේ රූපෙට මම හිතනවා මම කියලා. මේ රූපෙට මම කියලා හිතපු නිසා මට දැනෙන්නේ මට දැනගන්න පුළුවන් මට පෙනෙන්නේ මම කියලා. දැන් මේ පෙනෙන දෙයට ආසාවෙන් සත්පුද්ගල භාවයකින් ඇසුරු කරන ගත ටිකට තමයි තණ්හා උපාදාන කියලා කිව්වේ. පෙනෙන දෙයට තණ්හා උපාදාන ගත ටික එකතු වුණාම පෙනෙන දෙයට සත්‍ය පුද්ගලෙක් කියලා මම හිතුවාම ඔක තමයි තණ්හා උපාදාන කියලා කිව්වේ. පෙනෙන දේ මම හිතපු දේ දෙකම උදව් කරගෙන මා තුළ ගොඩ නැගෙනවා මේ පැත්ත පෙන්වන ක්‍රමයක් සත්‍යයේ හැටියට. ටීවී තියෙන රූපේ ඒ රූපේට ඔබ හිතනවානේ පුද්ගලෙක් කියලා බලන්න. ඔබ පුද්ගලෙක් කියලා බලන්න හිතනවාම ටීවී එකේ තියෙන රූපේ පුද්ගලෙක් හැටියට ඔබ බලන කතියේ දෙකම එකතු වෙලා ඔබට පෙනෙන්නේ පුද්ගලෙක්. දැන් හොඳට බලන්න ඔබට රූපේ පුද්ගලෙක් කියලා පෙනෙන්නේ කියන එක දන්නේ නැති වෙනකොට ඔබට ඇත්තටම ඒ රූපේ ඇතුළේ ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ඒ රූපෙන්ද ඔබ ජරා මරණ දුක් වෙනවා. ඒ ටීවී එකේ රූපෙද ඉන්න මිනිස්සු ලෙඩ වෙලා නැරිලා ඔබ අඬනවා. නේද? ටීවී එකේ ඇතුලේ පුංචි ළමයි නැරිලා තවදේ කොටස් ආදානයක් වෙලා කමගාටු වෙලා දුක හිතිලා අඬලා නැද්ද ඔයගොල්ලෝ? අඬලා බුද්ධිමත් නැහැ. දැන් ජරා මරණ දුක එනකොට සත්‍යයේ ඉපදීම නැත්තම් එහෙනම් ඒ ටීවී එක ඇතුළේ සත්‍යයේ ලැබීම මරණය කියන සත්‍ය පුද්ගලිකී පුදුමකම නිසා නේද? ඒ ඉපදීමට ඔබ කලේ මොකද්ද? ඇහැට පෙනෙන රූපෙට සත්‍ය කියලා ඔබ බලපු එක විතරයි. ඔබ බැලුවාම දැන් ඔබට ටීවී එක ඇතුළේ සත්‍යය පෙනෙනවා. ඔබට පෙනෙනවා. හොඳට බලන්න. ඔබ දැනගත්තාම මේ දුක කියන එක මම හදාගත්තේ මෙහෙම නේද මේ ආයතන ටිකට තණ්හාව එකතු කළ නිසා මේ සත්පුද්ගල දුක උපන්න නේද කියලා දන්නේ නැත්නම් දුක්ඛේ අඥානං දුක් සංදී අඥානං ඔබට වෙනවා මොකක්ද? ඒ දුක ඇත්තම සක්කාය පිටක් ගාලා ඒ රූපේද ඔබට ටීවී එකකට ගන්න පුළුවන්. ඒ සත්‍යය කියලා ඇත්තටම
කොහෙන්ද නැහැ කොහටද යන්නේ කියලා හිතන්න ගමන් මත්තමක තියාගෙන ඔබ අහන්න. එතකොට ඒ වගේ කීයේ වගේ සත්‍ය පුදුල නොවන රූපයක් නෑ සිදුරට එන්නේ. එනකොට අපි ඔක්කොම කරන වැරද්දක් මේ රූප පිළිගන්නේ රූපේ ඇසුරු කරන උපාදානයක කෙලෙසේක. පිටිනකොටම තණ්හා උපාදාන කියන ගතිය එනවා. මේ පුද්ගලික සත්‍ය නැත්නම් හොඳයි කියන ගතිය ඔබගේ මගේ මනසේ යෙදෙනවා. අපි පහු කරගෙන ආපු පාරක් අනිත් පැත්ත හැරෙනකොට ඔක්කොම පේනවා වගේ. කෙනෙක් දෙයට හොඳයි කියලා පුද්ගලික කියලා හිතුනහම අපි අනිත් පැත්ත හැරෙනකොට අපිට පේන්නේ හොඳ දෙයක් පුද්ගලික. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙච්චරයි. මේ ඔබට තම සත්‍ය පුද්ගලික කියලා පේනවා. ලස්සන ජීවන දරෝල් යානවාන ඉඩකඩම් කියලා පේනවා. මනුෂ්‍ය පුද්ගලික කියලා පේනවා. ඔය පෙනෙන කම හින්දා ඔයගොල්ලෝ දුක් විඳින්නේ. ඔය පෙනෙන කම ඔයගොල්ලෝ තුල හදාගත්තේ පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන gati ටික එකතු කරලා මෙන්න මේ විදිහට ලෝකේ නිර්මාණය වෙන විදිහ හදාගත්තා කියලා කියනවා. බැලුවලා අතරින් පෙනෙන ඇහෙන දෙයට තණ්හාව උපාදානය කියන ටික නැතිකොළු ගෙවන ගත්තොත් ඔබට මේ අම්මා තාත්තා මේ රාත්‍රියේ මුතුමනි කියලා කෙනෙක් මේ ලෝකේ අතුරු දාන්න වෙනවා. මේ ලෝක නිරුද්ධ කරන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිටලා සමතකම චාරිත්‍රාක වඩන්නේ තණ්හාව ඉන්නේ නැති වෙන්නේ ඇහැට පෙනෙන රූපේ කරට ඇහැ ශබ්ද මේ ටික ඇත්ත බලන්න කියලා බුදුදහමේ කියනවා. දැන් මෙන්න මේ දර්ශනයේ තිබුණා දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන තිබුණා. ඒ කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නිසා එන දුකක් තියෙනවා. සත්‍ය පුද්ගලයෙක් පෙනෙනවා. ඒ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කම ඇති උනේ පෙනෙන හැකේට තණ්හාව එකතු කළ නිසා මේ විදිහට පෙනෙන බව ඇති වෙලා නේද කියලා දන්නවා නම් මේ තණ්හාව නැති වුණොත් මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම නැති කළ දුක් නැති කරන්න පුළුවන් කියලා දර්ශනය තිබ්බොත් සංකල රූපං අත්තු සම්පස්ස මේ රූපයේ සත්‍යමය කියන තමයි. එයා දන්නවා නම් ටීවී එකේ පෙනෙන රූපයට සත්‍ය කියලා බලපින්න මට සත්‍ය කියලා පෙනෙනවා කියලා දන්නවා නම් හිත දැබුවොත් ටීවී එකේ රූපයට අර සත්‍යය කියලා හිත දැබුවොත් එයාට තේරෙන වැරදි. ඒ සත්‍යය නෙවෙයි සත්‍ය කියලා මට පේනවා. එයා දැකගෙන අර සත්‍ය මරණ පස්සේ උපදින දෙයක් ටීවී එකේ රූපකට බලන්න හිතුවොත් හිත දැසෙන්නේ නැහැ. ඒ සත්‍ය කොහෙන්ද නින්දක්ද කියලා හිතන්න හිතුවොත් දුවන්න පුළුවන්ද? බැහැ. සංඛාර දෙකේ නැත්තම් ප්‍රධානම ලක්ෂණය දකින විචිකිච්ඡාව කියන්නේ. ඒ රූපේ සත්‍යය කියන එක හිත සැකෙන්නේ නැත්තම් රූපේ සත්‍යයමයි කියන දෘෂ්ටිය ඇවරුනේ නැත්තම් පෙරපස යන්නේ. ටීවී එක රූපේ සත්‍යයක් වශයෙන් පෙනෙනවා. හැබැයි අපි දන්නවා හොඳට මෙතන ධර්මතාව දෙකක් හොඳට බලන්න. ඒ රූපේ ටීවී එකේ පෙනෙන රූපේ සත්‍යයක්ම කියලා ගන්න එකයි රූපේ සත්‍යයක් කියලා පෙනෙන එකයි කියලා දෙකක් කියනවා. තේරුණා? ටීවී එකේ තියෙන රූපේ ඔබට මට සත්‍යයක් කියලා පෙනෙනවා නම් එහෙම පෙනෙන එකේ හේතුව කාගාවද කියන්නේ? ටීවී එකේ පෙනෙන රූපේ සත්‍යයක් කියලා ඔබට හෝ මට පෙනෙනවා නම් එතකොට ඒ විදිහට පෙන්වන කම කාගාවද කියන්නේ? තමන්. දැන් ටීවී එකේ පෙනෙන රූපේ සත්‍යයක් වුණා. එතකොට හේතුව මන් දාන්නේ. එතකොට ඒක සත්‍යයක් වුණා. ඒ සත්‍ය කොහෙද ඉන්නේ? කොහටද යන්නේ කියලා. ඒක සියුම් දර්ශන. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් ඇතුළු මේ රූපය මම බලනකොට මට පේන්නේ සත්‍යයක් වගේ නෑ. මේ විදිහට පෙනෙන සත්‍යයක් ඇතුළත කරන ජරාමරණ දුක දෙන සිද්ධියට හේතුව මම කරන්නේ. මට පේන්නේ මෙහෙම. ඒකට හේතුව පිළිඳියට මන් තුල කෙලෙසී තියෙනවා.
මට ඒක හසු වෙන්නේ නැති වුණොත් මේ රූපේම සත්‍යික වුණොත් ඒ සත්‍ය කියන කණටියට මම හිතන්නේ. එහෙනම් එතකොට වෙනවා අපිට මොකද්ද? එයා කොහෙද හිටියේ කොහෙද කොහොමද යන්නේ කියන තරකට යයි. තේරුම් ගන්න මේ රූපය කෙනෙක් දෙන්නේ කෙලස් ටිකක් එකතු කරලා මම වගේ පේනවා. උනොත් මම වගේ පේනවම මේ කෙනෙක් දෙයට හේතුවක් තියෙනවා. කෙනෙක් දර්ශනෙට කෙලස් ටික එකතු වෙන නිසා එහෙම පේනවා. ඒ කෙලස් ටික නැති කියනොත් මේ මම වගේ පේන ටිකෙ මෙතෙන් පුළුවන් මම ලෙඩ වෙන මහලු වෙන මාර්ගෙ මෙතෙන් පුළුවන්. ඒක දැන් නැති වුණොත් ඒ දුක ඒ මම කියන දුක ඇතිවෙච්ච හැටි දැන් නැති වුණොත් ඒ දුක නැති වෙන හැටි දැන් නැති වුණොත් සක්කාය කියන්නේ. ඒකනේ මේ මම වෙනවා. එතකොට මේ මම වෙන එකට වර්තමාන හේතුව කෙලෙස්. එතකොට මේ මම පෙර ජීවිතේ කොහෙන්ද යන්නේ කොහාට යන්නේ කියන එකට දුවනවා. මේ කතා කරනකොට ඒක පොතේනවා. මේ දේශනා පස්සේ කාරණා මේ දර්ශනේ ජීවිතේකට පුරා පොඩි මෙන්න මේ වගේ අපේ කෙලෙස් අපිට පවත්තන්න බැරි නුවණ කවදි වෙන තැන දක්වා හිමින් ප්‍රඥාවවද කරන්න. ප්‍රඥාවට බල දෙන්න පහසු ක්‍රම හොයන්න එපා. එහෙම නැහැ. ඔබ තේරුම් ගන්න. जेकर तीन जीविक दिहाय बलागना जरा वर्ण दुख निंद पुरवन्नं माटे ඒ සිද්ධියම නේද මේ සැලෑ ජීවිතය කියලා. එතකොට හොඳට විමසන්න. ඔබ විදෙට ගිහිල්ලා මෙන්න මෙහෙම විමසන්න. කීයක දාන්න. හොඳට හිතන්න මම මේ ඔයගොල්ලන්ගේ අවංකව ඔයගොල්ලන්ගේ ප්‍රඥාව ටික ටික වර්ධනය වෙනවා. අපේ පුතේ නුවණ කියන එක දර්ශනේ හරි ආභෝධි වෙන තැනකට එන්න. කිසි ක්‍රම හොයන්න එපා. පඤ්ඤා නාරාණං රත්න මේ සාත ප්‍රඥාව රත්නය. ඉච්ඡරන්නේ. මේක ටික දාන්න. මනසේ රූපදියා. හිතන්න මොහොතකට. ඒ රූපය කෙනෙක් හැටියට මට පෙනෙනවා කියලා දැක්කොත් මට පෙනෙනවා කියන එකත් ඒ රූපයම කෙනෙක් කියලා හිතුවොත් මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා හිතන්න. ජීවිතයේ තියෙන රූපය ඒ රූපේ කෙනෙක්ම වුණොත් එතකොට මට තේරෙන්නේ ඒ රූපෙම කෙනෙක් වුණොත් ඔබට අඳන්න දෙන්න පුළුවන් ඒ ඉන්න කෙනාට මොනවද වෙන්නේ. නම් ඔබට සිහිනුවන තිබ්බොත් ඒ රූපේ පුද්ගලික සත්‍යයේ කැඩිට මට පේනවා. අපිට පේනවා. කිව්වොත් බලන්න ඔබට එහා පැත්තේ ආනන්දට වෙන තියෙන සිද්ධාන්තය පැහැදිලිව තියෙන හැටි ඇත්ත වෙන්නේ තියෙන්නේ. තමන්ගේ දර්ශනයක් තමන්ට පේනවා. ඒ වගේ මෙහෙම ඉන්නකොට මේ තව සත්‍ය බුද්ධලෝ කියලා ඔයගොල්ලන්ට පේනකොට අපි හිතන්නේ මට පේන්නේ තියෙන දේ කියලා. නිල් පාට කන්නාඩියක් දාගෙන ඔයගොල්ලන්ට බලන්න කිව්වොත් නිල් පාටට පේන්නේ. ඉන්න ඔක්කොම නිල් පාට කන්නාඩියක් දාගෙන බැලුවොත් නිල් පාටට පේන්නේ හැබැයි පේන්නේ ඔක්කොම කන්නාඩියෙන් තමගේ කන්නාඩියෙන් තියෙන පාට පේන්නේ. ඔබ දන්නේ නැත්නම් මම බලපු කන්නාඩිය පාට මේ පේන්නේ කියලා ඔබට හිතෙන්නේ නිල් පාට ඔක්කොම හිතන්නේ කියලා. මෙතන ඔක්කොම කන්නාඩිය දාගෙන නිල් පාට කළොත් ඔක්කොම හිතන්නේ මේ ඔක්කොටම මේ රූපේ දකින්නකොට දර්ශනීය පහළ වෙලා නැත්නම් සක්කාය දිට්ඨිය කියන ධර්මතාවයේ යෙදෙනවා නම් මේ චිත්තයයි ටිකේ ඔක්කොම මේ රූප දකින්නකොට සත්‍ය රූපානුස්සතෝ සම්පස්සති කියන ආශ්‍රය යෙදුනොත් ඔක්කොටම පුදුලියෝ වෙන්නේ. දැන් ඔක්කොම ඉඳගෙන පුදුලියෝ ඉන්නවා. එතකොට ඔක්කොම තමන් නිසා කෙලෙස් උපද්ද කරව ගන්නකොට වෙනකොට මේ ලෝකයට වෙනවා. එතකොට මේ ලෝකෙ තුල හොඳට ඉන්නවා නරකයි කරන්න අපි වේතිලා කුසල රැස් කරලා
ඒ කාරණේ ආයතන ටික හදාගන්න. ආයතන ටිකට කෙලස් එකතු කරලා ආයත ලෝකෙ උපදවන්න. ආයත ලෝකෙ උපදවන නිසා ආයත ඒක ඇත්තට කෙලවරක් නැති කතාවක්. ඉතින් මේකදී දුක්ඛේ ඥාන කියනකොට හොඳට ගන්න මේ ඔබට මට වෙන මේ ලෝකේ සත්‍ය උද්ගලේ ඉන්නවා මම ඉන්නවා කියලා හම්බෙලා ලෝකේ මේ ලෝකයේ බුදුහාමුදුරු තැනෙන්නේ අපි කර්මානුරූප දෙලින්ද නරගනාව මරණය පස්සේ යන ලෝකයක් ගැන නෙමෙයි මේ නියම පිළිලා ජරාමර දුක් වෙන ලෝකෙට හේතුක වෙන්නේ ඔබේ මගේ ආදතාවසේ මානසික නොසියුදුන නොවිසුදුන කේසයක ලක්ෂණයකි ඊට පස්සේ ඒ කෙලෙස් ටික ඇති වුණේ ඇහැ කන දිවනාසේ ශරීරයේ කියන ආයතන ටිකේ මේ ඔබ මම දුක් විඳින ලෝකේ නැරකම් ඉන්නෝනේ නිරුද්ධ කරන්න පුළුවන් දුකයි කියලා අගන්න ඕනේ දුකෙන් පලා යන්න ඕනේ දුකෙන් මේ බේරෙන්න දීමින්නව හැංගෙන්න ඕනේ මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් විද්‍යාඥය කරන්න පුළුවන් මාතු මොහොත ගන්න ස්වභාවයක් කරන්න පුළුවන් මේ ලෝකේ ලෝක නිරෝධය කරන්න පුළුවන් මේ විදිහට හම්බෙන්නේ ඒකට කාණ්ඩ කියන්නේ තණ්හා උපාදානයෙන් කෙලෙස් ටික දේවල් ගන්න කියලා එතකොට යටාන දුක්ඛේ නැත්නම් මේ විදිහට පෙනෙන කම තමන් නිර්මාණය කරගෙන තව සත්‍ය පුදුර නිර්මාණය කරගෙන අසු කරන මේ මානසික මට්ටම දුකට හේතුව කෙලෙසේ තණ්හා ජනිත පුරුෂ මේ පුරුෂයා උපද්‍රවයෙන් තණ්හායි මේ තණ්හාව කියන එක නිරුද්ධ කළොත් ඔබට මට ජරා දුක් ලෝකෙට වෙන්නේ අජරාමරයි ඒක කියන ගමන් වල තමයි සීලයේ පිටල සමතකම තානක හිතවල වලට රැකෙන්න පුළුවන් කෝපිය ඔබට බලන්න කාර්යකතරති වඩා මේ ස්කන්ධ ධාතු ආයතන ටික හොඳට විමසන්න විදර්ශනා කරනවා කියන්නේ ඒකට මේ රූපේ ඇහැට පෙනෙන රූපේ ඇත්ත බලන්න හැදුවට ඇත්ත පේන්නේ නැතිව සමාධියක් ඕනේ. සමාධියක් ඕනේ. සමාධිය කියන්නේ ගන්ධ කායික වස්තු සංවරයක් ඕනේ. කායික වස්තු සංවරයෙන් චිත්ත සමාධිය ඇති කරගන්නවා. චිත්ත සමාධියෙන් පිළිබිඹු කියන රූපේ සැබෑ ඇත්ත ඔබට බලන්න පුළුවන්. ඔබ සැබෑ ඇත්ත බලනකොට මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා අසුරු කරපු ගතියක් තියෙනවා ඒක දෙදෙනවා නූපන් ගතිය නූපදිනවා මේ විදිහට වැඩ පිළිවෙලක් කරන්න කියන ආශ්‍රය කරනවා කියන්නේ යම් වෙලාවක මේ ආරම්භන කෙරෙන ඇහෙනකොට තණ්හා උපාදාන කියන ගතිය නොයෙදෙන තැනක් ඒකට ඔබට මේ වගේ දුක් වෙන ශරීරයක් හම්බවෙන්නේ මේ රූපයක් හම්බවෙයි රූපයක් ඔබට කෙනෙක් කැඩෙන විදිහට දවසකට කැඩෙන විදිහට වෙනස් වුණා මිසක මගේ අහවලා කරනවා වෙන්නේ මේ රූපේ කැඩේ විදිහ වෙනස් වෙයි. දිරන දී දිරුවා නැසෙන දී නැසෙන මිසක මට මෙහෙම වුණා වෙන්නේ ඔබ ජීවිතේ මේ සියලු දුකින් ඉඳලා ඉතින් හොඳට මතක තබා ගන්න දර්ශනය තමයි මේ ලෝකයේ ඇතිකලේ තණ්හාව නිසායි කියලා දන්නේ නැත්නම් තණ්හාව ආයතන ටික නිසායි කියලා දන්නේ නැත්නම් ආයතන ටික තණ්හාව නොකළොත් මේ විදිහට පිළිනකම නැති වෙනවා කියලා දැක්මක් නැත්නම් ආයතන ටික පිළිසින දර්ශන වැඩ පිළිවෙලක් කරලා මේ ලෝකේ නිරුද්ධ කළ හැකි කියන දර්ශනයක් ඔබට නැති වුණොත් කිසිම සක්කාය දිට්ඨිය වෙන්නේ මේ රූපේ කෙනෙක්මයි කියන්නේ ඔබට රූපේ කෙනෙක් කියලා පෙනෙනවා කියන හේතු ටික පෙන්නේ නැත්තම් ඔබට ඉතින් මේ සත්‍ය මේ පුදුරු කියලාමයි දැක්කේ සක්කාය දිට්ඨිය කියන දර්ශනේ නැති වෙනකොටයි සක්කාය දිට්ඨිය කියනකොට හඳුනා ගන්න පුළුවන් මේ ඉන්න සත්‍යය කොහෙන්ද නැන්දද පාට යන්නද කියලා බැලුවේ හැකි මේ තමන් සත්‍ය කියලා ඒකට කියන්නේ ඒ තමන් කොහෙන්ද කොහෙන්ද ලෝකවල බලන්න පුළුවන් ඉතින් මම අද මුලින්ම කවුරුත්
මේ දර්ශනය ගැඹුරු නිසාමයි මේක තේරුම් ගන්න එක බුද්ධිලක් හදලා බුදුරජාණන් වහන්සේ ගොඩක් කලින් සමහර විට ධර්ම දේශනා කරන්න පිළිස ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ තුස්නේ භූත බලහන් නෝ ධර්ම දේශනා පටන් ගන්න ඇතුළු. එයි මේ දේශනාවේ ධර්මය අවබෝධ කරගන්න තියෙන කෙනා තාම මාගේ එනවා කියලා දැකලා. එයා එනකම්. එයි මේ දර්ශනයේ චරිතය එච්චර තියෙනවා. මම මතක් කරන්නේ මේ පොත් දෙකෙන් තමයි ඔබගේ මගේ දුක කියන්නේ මේක බොරුවකින් බොරු කරන සිද්ධාන්තයකින් සිද්ධාන්තයකට හසුරුවලා නෙවෙයි. ඔබ මොන තරම් කායික උත්සාහයක් අභිරුචිය ඕනකමක් තිබුණා ඕනකමට ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි අජානකම. එතෙන්ට පත්විතු අනුකම්පයක් තියෙනවා. ඉතින් අප්‍රමාදීව ටික ටික සම්පාදනය කරන ඔබ සහැල්ලු ක්‍රම හොය උඩින් යන ක්‍රම ගැඹුරු ධර්මයක් හොයන එක මගහැරලා සහැල්ලු ක්‍රම හොය යන කාලේ මෙලහත් එදා ගැඹුරු වුණා තේරෙන්නේ තේරුම් ගන්න ඕනේ කියන තැනකින් පටන් ගත්තම සමහරට දෙපාරක් හොරහත් වෙනවා. නමුත් එදා අතහැරිය ගැඹුරු සාධුවක් කෙටි ක්‍රමයක් ගිහම ගිහිල්ලා අතව සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් අතුරු පටන් ගත්තොත් සහැල්ලුකම කෙටිකම නෙමෙයි. ඇත්තටම දර්ශනය මොකක්ද? දෙපැත්තක් තියෙන දර්ශනය කියන සක්කාය දිට්ඨිය කියන බෑ. සක්කාය දිට්ඨිය කියන දර්ශනය නෑ. ඒ කියන්නේ මේ දුක්ඛ ලෝකයේ උපදවගත් ඒකට හේතු ටිකක් නේ. ඒක තමන්ම දෙන්න තමයි. මගේ මේ වරද මට මෙහෙම කරලා කියන එක දැක්කේ නැත්තම් මේ කියන එක කම් වෙනවා බාහිර. පොඩි සිද්ධියක් තියෙනවා. ඔබට ටීවී ගේම තමන් තුළ වරදකින් ටීවී එකේ පෙනෙන රූපේ සත්‍යයේ කෙලිට පෙනෙනවා නේද? ඒ වර්තාවෙන් කුල සත්‍යයේ කෙලිට පෙනෙනකම නැති වෙනවා නේද කියලා දැක්කොත් ඊතර සත්‍ය කියලා ඔබ අනන්නේ නේද? ඔය සිද්ධිය කියනකොට ගන්නොත් ඒ රූපේ සත්‍යයේ ගුණානවා. උච්චරයි. මේ සිද්ධාන්තය නොදැන එකම රූපේ සත්‍යයේ වුණා කියන සංස්කාරය. මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන සිද්ධිය කියන්නේ මෙහෙම නේද කියලා පෙන්වන්න දන්නේ නැත්නම් මේ හේතු නැතිවෙන මේ පෙනෙන බව නැති වෙනවා කියලා දන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය නැතිව වළක්වන්න බැහැ. සක්කාය දිට්ඨිය කියනවා විචිකිච්ඡාවෙන් සිලපත තලාවාසයෙන් යුක්තයි. ඒ බඳු වෙනවට සුසුරුයි. මේ දර්ශනය කොඩාක් මම කියන්නේ ඕවා වෙන්නේ නෝනක් කියන මහා ආවේගයක්. මෙන්න මේ දර්ශනය කියන තැනින් පොඩ්ඩක් මහත්ිල උදේහසට මෙහෙ කරන්න. මේ සිද්ධිය ඇයිනේ මෙන්නේ දුක හේතු තණ්හාව ආයතන අනුපිළිවෙල මෙහෙ කරත් මෙහෙ කරනකොට තේරෙයි ලෝකයේ කිසිම උපද්දවන කාර්යයක් උපද්දවගත්ත කැට වෙලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ වටිනා දර්ශනයක් තියෙනවා. මට කරන්නේ මෙන්න මේ කාර්යයේ තේරුම් ගන්න පුළුවන් වටපිටාවක් ලැබෙන වෙලාවේ මේ තේරුම් අරගෙන මේ මායාවේ භූමි මායාවේ ශේත්‍රයෙන් මිදිලා යන්න හැම දෙනාම වීර්ය කරන්න මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව සුප්‍රේෂ්ඨ වේවා. අම්මා මේක වෙලාව නෙමෙයි අපේ වෙලාව ගන්න. ඒක තියෙන්නේ. හදිසියේ කියපු මම හිතනවා අපි කොනා කාලයක් සතර ඇසුරු කරලා තියෙන්නේ සත්‍යෝ කියලා ඔබ තමයි ආශ්‍රය කියලා. එහෙනම් මේ වගේ විරාග දර්ශනය අපිට තේරුම් ගැනීම හරි අපහසුයි. අපි ජීවත් වෙන්නේ කෙලෙස් ටික කියනවා. කෙලෙස් ටික ජීවිතයේ කිවට ප්‍රශ්නයක් නෑ. කෙලෙස් ටික අයිනව පවත්තන්න බැරි මේ දුක් විඳින මේ ජීවිතය. ඒ නිසා
කෙලෙසේ දුක ඔබේ මගේ ජීවිතයක්. ඉතින් අපිට ගොඩාක් බුද්ධිමත් වෙන්න ගොඩාක් පීඩියවන්ත වෙන්න වෙනවා කියන එක මතක් කරගන්න.